නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අපේ ජීවිතවල පින්වතුනේ මිනිස්සෙක් විදිහට දිවි ගෙවද්දී අපිට ගොඩාක් අන් අයගේ උපකාර උවමනයි. අනිත් අයගේ උදව් උපකාර එක්ක තමයි අපේ ජීවිතය කියන එක ගොඩ නැගෙන්නේ. අපේ ජීවිතය ඇතැම් වෙලාවට අපි අසරණ වෙන අවස්ථා එනවා. අපිට අන් අයගේ අතහිත උවමන අවස්ථා එනවා. ඒ හැම අවස්ථාවකම කවුරුන් හෝ සුළුවෙන් හරි එහෙම නැත්නම් බොහෝසේ හරි අපිට උපකාර කළා. උපකාරත් එක්ක තමයි ශක්තිමත් වෙලා අපි ඉස්සරහට යන්නේ. ගොඩාක් ජීවිතවල තියෙන එක උදව් උපකාර ලබා ගන්න කාලේ විතරක් උපකාර කරන කෙනාව මතකයි. උදව් උපකාර ලබාගෙන ඉවරුණාට පස්සේ එයාව අමතකයි. නාම මාත්‍රිකව තමතකයි. හිතුවිල්ලක්වත් නැගෙන්නේ. මේ අය අපිට මෙහෙම උදව් කළා. මේ අයගේ උදව්වෙන් මන් නැගිට්ටා. මේ අයගේ උදව්වෙන් මං ශක්තිමත් වුණා කියන එක ගොඩාක් දෙනෙකුට අමතක වෙනවා. ගොඩාක් දෙනෙකුට අමතක වෙනවා කියන කාරණේ ප්‍රකටයිනේ. මේ හැම රටකම පාහේ වැඩිහිටි නිවාස තියෙනවා. ඒ වැඩිහිටි නිවාසවල ඉන්නේ කාගේ හරි මවක්, කාගේ හරි පියෙක්. ඒ අම්මා තාත්තා දෙන්න ලෝකයට දරුවෝ බිහි කරලා ඒ දරුවෝ උස්මහත් කරලා ඒ දරුවන්ට උදව් කරලා දැන් ඒ අය උදව් උපකාර නැතුව අසරණ වෙන අර වැඩිහිටි නිවාසක ඉන්නවා. එහෙමනම් පේනවා අනෙක් අය උදව් උපකාර ලබා දුන්නාට ඒ උදව් උපකාර ලබා ගත්ත අයට අමතක වෙලා. ඉතින් ඒ නිසා විශේෂයෙන් අපේ හිත ඇතුලේ අපි තැම්පත් කරගත යුතු පණිවිඩයක්, විශේෂ අවවාදයක්, ජීවිතේ කවදාවත් අපට උදව් කරපු අයව අමතක නොකළ යුතුයි. ඒ උදව් උපකාර කරපු අයගේ උදව්ව කිසි කලෙකත් අමතක නොකළ යුතුයි. මේක හිතක් ඇතුලේ හොඳට තැම්පත් විය යුතු අදහසක්. ඒ නිසා ඒ අදහස මූලික කරගෙන අපි අද මේ ධර්මයේ කතාව ඉගෙන ගන්නේ. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරන්නේ ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයේ පදිංචි පින්වත් තිමිර විජේවර්ධන මහත්මයා, තනුසා විජේසේන මහත්මිය යන පින්වතුන්ලා. ඒ අය මේ ධර්ම දානය සිද්ධ කරන්නේ ඒ දෙපළගේ ආදරණීය පුතු දහම් විහංස පුතාගේ පළමුවෙනි ජන්මදිනයට සෙත් ප්‍රාර්ථනා කරමින් පින්වත් පුතාට නිදුක් නිරෝග සුවය පිණිස, කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිස, ගෞතම සාසනය තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ ධර්ම දානමය පින ඒකාන්ත වශයෙන් ආශිර්වාදයක් වෙත්වා කියන පැතුමිනුයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ. අද අපි ඉගෙන ගන්න මේ ජාතක කතාවේ නම පින්වතුනේ
දල්හ ධම්ම ජාතකය. දල්හ ධම්ම කියන රජුට කෙලෙහි ගුණ සිහි කරවීම ගැන කතාව. සිඟිති පුතෙකුගේ අවුරුද්දේ උපන්දිනය නිමිති කරගෙන ඒ පුතාට ආශිර්වාද පිණිස අපි ඉගෙන ගන්න කෙලෙහි ගුණ ගැන. කෘතගුණ කරන ලද උපකාරය මතක තිබීම. කරන ලද උපකාරය ගැන සිහි කිරීම. උපකාර කරන ලද කෙනාට ගෞරව කිරීම. උපකාර කරන ලද කෙනාව නිතර සිහි කිරීම. ඒ කෙනාට ප්‍රත්‍යඋපකාර දැක්වීමට බැඳී සිටීම. මේන මේ දේවල් අපේ ජීවිතයක් ඇතුළේ තිබිය යුතු ජීවිතයක් ලස්සන කරන බොහොම සුන්දර දේවල්. ගොඩාක් වෙලාවට මේ සංසාර ගමනේ යන සත්වයා ඒ ගුණයන්ගෙන් තොර වෙනවා. ඒ ගුණයන්ගෙන් තොරවීම නිසාම මහා දුක් ඇති, කටුක දුක් ඇති, කර්කස දුක් ඇති මේ සංසාර ගමන ලේසියෙන් කෙනෙකුට ඉක්මවා යන්න බෑ. සසර ගමන ඉක්මවාලු ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය බලන්න. ඒ බුදුරජාණන් වහන්සේ වෙසක් පුර 15ක පුන් පොහෝ දිනයේ ගයාවේ නේරංජරාවේ ඒ බෝධි මූලයේ වැඩ හිඳලා ලෞතුරා සම්මා සම්බුදු රාජ්‍ය පසක් කළා. සංසාර ගමනින් සදහාටම නිදහස් වුණා. සියලු සංසාර දුක් නසා දැමුවා. ඒ බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහා බෝධි මූලයේ උතුම් අමා නිවන් සුවය පසක් කරගෙන ඒ අමා නිවනේ සුව විඳිමින් සතියක් ගත කළා. පඨමං බෝධි පල්ලංකං. පළවෙනි සතිය බෝමුල වැඩ හිටියා. දෙවනි සතිය ဒုတိ යංච අනිමිසං. අනිමිස ලෝචනයෙන් වැඩ හිටියා. අනිමිස ලෝචනය කියලා කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ සම්බෝධිය පිණිස සෙවන සලසාලු විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට උපහාර පූජා කළා. සම්බෝධිය පිණිස සෙවන දුන් උතුම් බෝධි වෘක්ෂයේ දෙස ලෞතර භාග්‍යතුන් වහන්සේ පුරා සතියක් ඇහිපිය නොහෙලා බලා හිටියා. උපහාර පූජා ලෙස හිතන්න පින්වතුනි. තමන් වහන්සේගේ සම්බෝධියට සෙවන දුන් අජීවී වෘක්ෂයටත් අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රුන් වහන්සේ ගෞරව උපහාර දැක්වා සත්පුරුෂ භාවය. අද ඇතැම් වෙලාවට අසත්පුරුෂ භාවයේ කෙලවරට ගිහින් අසත්පුරුෂ භාවය තුල හිරවෙච්චි අසත්පුරුෂ භාවය කියන අඳුරෙන් එළියට එන්න බැරුව ඉන්න ඇතැම් අසත්පුරුෂයෝ බෝධි පූජාව අන්ධ භක්තියෙන් කරන එකක් කියලා ඒකට ගරහනවා. බෝධීන් වහන්සේ පිදුවේ කවුද? මුලින්ම ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ බෝධීන් වහන්සේව පිදුවේ කෙලෙහි ගුණ සිහි කරගෙන. කිසිම සජීවී කෙනෙක් දෙස මහා කාරුණිකයන් වහන්සේ සතියක් බලා හිඳලා නැහැ. හැබැයි අජීවී වෘක්ෂයේ දෙස බුදුරජාණන් වහන්සේ සතියක් සම්බුදු දෙනෙත් නොසොල්වා බලා හිටියා. ඒකට කියනවා අනිමිස ලෝචනය. ඊළඟට බුදුරජාණන් වහන්සේ සත්සතිය ගත කරලා දහම් දෙසීම පිණිස හිතනවා. දහම් දෙසීම පිණිස හිතනකොට බුදුරජාණන් වහන්සේ මුලින්ම සිහිපත් කළේ කාවද? ගුරුවරුන්ව. මම මේ නිවන සොයාගෙන යන ගමනේ මට මානසික දියුණුව පිණිස උපකාර කරපු ගුරුවරු ඉන්නවා. ආලාර කාලාම උද්දක රාම පුත්ත. ඒ අය තමන් දන්න දේ කියා දුන්නා. ඒක සම්බෝධිය පිණිස පවතින එකක් නෙමෙයි. ඒ අය සම්මා සම්බුදුවරු නොවන නිසා ඒ අයට හැකියාවක් තිබෙන්නේ නැහැ නිවන් මඟ කියා දෙන්න. නමුත් විරාගී ජීවිතයකට වමනා කරන බොහෝ දේ ඒ ගුරුවරු කියා දුන්නා. ඒක සිහි කළා. ඒක සිහි කරලා ඒ ගුරුවරුන්ට පිහිට විය යුතුයි කියලා බලනකොට ඒ අය අසඤ්ඤ තලයේ පිහිටක් වෙන්න විදිහක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බැලුවා තව උදව් උපකාර කළේ කවුද? පස්වග භික්ෂුන් වහන්සේලා. දුෂ්කර ක්‍රියා කරන සමයේ සමීපයට වෙලා උවටන් කරගෙන හිටපු අය. ආන්ගේ අය උදෙසා පළමුවෙනි දහම් පදයේ කිව යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ හිතුවේ. බලන්න. ඒ තමයි අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රුන් වහන්සේ. මහා සත්පුරුෂ රත්නය. ඒ මහා සත්පුරුෂ රත්නය ලෝකයට දේශනා කරපු සද්ධර්මයේ සත්පුරුෂයෙක් නොවී නම් පොඩ්ඩක්වත් ස්පර්ශ කරන්න බෑ.
සත්පුරුෂ භාවයත් එක්කමයි ධර්මයේ පිහිට තියෙන්නේ. ධර්මයේ රැකවරණයේ තියෙන්නේ සත්පුරුෂ භාවය එක්කමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සත්පුරුෂ භාවය ගැන බොහෝසේ වර්ණනා කළා. ඉතින් එහෙම සිදුවීමක් තමයි අපි අද මේ ජාතක කතාවෙන් ඉගෙන ගන්නේ. ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ කොසඹෑ නුවර ගෝසිතාරාම කියන අසපුවේ. දවසක් භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන කොසඹෑ නුවර පිඬුසිඟා වැඩියා. ඒ පිඬුසිඟා වඩිනකොට වනපඳුරක් අස්සේ ඉඳලා වයසක ඇතින්නියක් භාග්‍යතුන් වහන්සේ ඉදිරියට පැමිණිලා අර ඉස්සරහා කකුල් දෙක නවල බුදුරජාණන් වහන්සේට ගෞරව දැක්වුවා. ඇතින්නියක්. වයසට පලච්චි ඇතින්නියක්. බුදුරජාණන් වහන්සේට වන්දනා කරන ගෞරව කරන ලීලාවක් පාලා ඈ අඬනවා. ඇගේ ඇස් වලින් කඳුළු කැට ගලාගෙන හැලෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ ඇය හඬ හඬා මේ කියන්නේ මොකක්ද කියලා භාග්‍යතුන් වහන්සේගේ හිතින් බැලුවා. දැන් මේ අපි මේ ජාතක පුවත් තුළ ඉගෙන ගන්නවා පිංගුතුනේ සත්තුන්ට කතා කිරීමේ හැකියාව තිබිච්ච යුගයන් ගැනනේ. දැන් මේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ඊළඟට අපි මේ ජීවත් වෙන කාලේ ගත්තොත් සත්තු කතා කරන්නේ නැහනේ. ඕයේ ඉඳලා හිටලා ගිරවෙක් මයින්ෙක් කතා කරුත් ඇරෙන්න. එහෙම සත්තුන්ට දැන් කාලේ කතා කරන්න බෑනේ. හැබැයි යතම් යුග තිබ්බ සත්තු සාමාන්‍යයෙන් මේ මිනිස්සුත් එක්ක sannivedanaya යෙදෙන. නමුත් sannivedanaya යෙදීමේ හැකියාව නැති වුණාට සත්තුත් හිතනවා, සත්තුත් දුක කියනවා, සත්තුත් වේදනාව කියනවා. මේ ඇතින්නිය ඇස් වලින් කඳුළු කට ගලා හැලි හැලි මොනවාදෝ කියනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද කියලා හිතින් හිත පිරිසිඳ බැලුවා. එතකොට බුදුරජාණන් වහන්සේට ඈ හිතපු හැම දෙයක්ම වැටහුණා. ඈ කිව්වේ මොකද්ද? අනේ මහා අනුකම්පා ඇති භාග්‍යතුන් වහන්සේ මං උදේනි රජුරවන්ට දිවි පරදුවට තබා සේවය කරපු ඇතින්නි. භාගදා ඔබ වහන්සේ මං ගැන හොඳාකාරව දන්නවාත් ඇති. මං තරුණ එකියක්ව සිටපු කාලේ ඔය උදේනි රජ්ජුරුවන් වයි මහා බිසවුන් වහන්සේයි රාජ්‍යයි ඔක්කොම බේරලා දුන්නේ මගේ ධෛර්යයෙන්. අනේ ස්වාමීනි බලන්ට එපෑයෑ ඒ කාලේ මට සලකාපු හැටි. ඒ කාලේ මට තිබුණු සැලකිලි. රන්වන් තාරුකා ඇති ලාස්සන උඩු වියන බැඳලා ලාස්සන වැටකින් වටේට ආවරණය කරලා සුවඳ තෙලින් එහි පහන් දැල්වලා මට මල මූත්‍ර කරන්නටත් රන් තැටි තියාලා ඕන් ඔහොමයි මට සැලකුවේ. රාජ භෝජනයෙන් තමයි හැම තිස්සෙම මාව සන්තර්පණය කරේ. ප්‍රනීත පළතුරු ගෙනල්ලා මට කන්න දෙනවා. අනේ දැන් මං වයසට ගිහිල්ලා මේ වයසට පලච්චි නාකිච්චියක් බවට පත් වුණාට පස්සේ දැන් මට මොකවත් නැහැ. දැන් මං ඉන්නවාද නැද්ද කියලා රාජ්‍යයේ කිසිවෙකුට වගේ වගක් නැහැ. මං අනාථ වුණා. දැන් ඉතින් මං ගිහිල්ලා අනෙක් තරුණ ඇත්තුත් එක්ක මට පොරේට කෑම බීම හොයාගන්න බෑ. ඕන් ඔහේ වැට කියා ගස් කකා ඉන්නේ. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මහා කාරුණිකයි. ඔබ වහන්සේවත් පුළුවන් නම් මට පිහිටක් වෙන්නකෝ. උදේනි මහා රජුරවන්ට මං ගැන මතක් කරලා මං කරපු උපකාර සිහි කරාලා අනේ මට ආයිමත් සැලකිලි සම්මාන ලබා දෙන විදිහට මට පිහිටක් වෙන්නකෝ කියලා තමයි මේ ඇතින්නේ මේ කියන්නේ. ඇගේ දුක, ඇගේ වේදනාව. ඇතැම් වෙලාවට පිංගුතුනේ සත්තු වේදනාව කියනවා ඔබ සමහරවිට ඔබගේ හුරතලුන්ගෙන් ඊළඟට ඔබේ ඔය ගෙවල් වල සමීපයේ ඉන්න ඇතැම් සත්තුන්ගෙන් ඔබ දැකලා නැද්ද? මට මතකයි එක අවස්ථාවක අපිට සිදුවීම අපේ අසපුවකට සමීප නිවසක එක බැල්ලියක් පැටවුන් දාලා ඒ පැටවු ටික ඔක්කොම මේ ගෙදර මිනිස්සු සම්පූර්ණයෙන්ම මේ බැල්ලියගේ වෙන් කරලා මට මතකයි සතියක් විතර පුරාවට ඒ බැල්ලි එක දිගට මොකද්ද විලාපයක් කියනවා. අහන් ඉන්න බෑ. වේදනයි. මොකද්ද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. නමුත් මේ ඈ කියන්නේ දුකක් බව නම් හොඳට තේරුණා. අපිට ඇගේ හිතින් පිරිසිඳ බලලා ඈ කියන්නේ මොකද්ද කියලා නොතේරුණාට
ඈ කියන්නේ තමන්ගේ හිතේ කැකෑරෙන වේදනාවක් කියලා අපිට දැනුණා. එහෙම දැනෙන අවස්ථා නැද්ද කොතෙකුත්? ඉතින් ඒ වගේ මේ ඇතින්නේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ හඬ හඬා කිව්වේ ඕක. ඉතින් ඒ වෙලාවේ තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ ඇතින්නිට ආදරෙන් කතා කළා. ඇතින්නියෝ නුඹ නාඩා ඉඳින් මම දැම්මම ගොහින් රජ්ජුරුවන්ට නුඹ ගැන විස්තරේ කියනවා කියලා නුඹට පිහිටක් සලසා දෙනවාමයි. ඒ නිසා ඇතින්නේ නාඩා ඉඳින්. ඇතින්නේ නාඩා ඉඳින් කියලා බුදුරජාණන් වහන්සේ මේ ඇතින්නීව සැනසුවා. සනසලා මහා කාරුණික බුදුරජාණන් වහන්සේ කෙලින්ම වැඩම කළේ උදේනි මහා රජ්ජුරුවන්ගේ රජගෙදෙට්ට. කොසඹෑ නුවර ඒ කාලේ පාලනය කළේ උදේනි රජ්ජුරුව. උදේනි රජ්ජුරුවන්ගේ රජගෙදෙට්ට වැඩියා. උදේනි රජුරුව භාග්‍යතුන් වහන්සේ වැඩම කළා කියලා දැක්ක ගමන් ඉක්මනට ගෞරව සත්කාර සම්මාන දක්වලා මේ සමන්ගේ මන්දිරය ඇතුළට වඩම්මලා සුව පහසු අසුනී වඩා හිඳුවලා භාග්‍යතුන් වහන්සේව දනින් පැනින් සන්තර්පණය කරලා භාග්‍යතුන් වහන්සේට උපස්ථානෙ දැක්වුවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ තමන් පුංචි ආසනයක් අරගෙන වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ මේ භුක්තානුමෝදනා ධර්ම දේශනාවත් දේශනා කරලා රජුරුවන්ගෙන් අවසාන මෙහෙම අහනවා. නෑ මහරජුරුවනි, මේ රාජ්‍ය තුල බැබලි හිටපු මේ රාජ්‍ය ගලවා ගන්නට ගොඩාක් වෙහෙසුණු යුද්ධවලදී පෙරටම ගිහිල්ලා හිටපු මහා ධෛර්යයෙන් කටයුතු කරපු අර බද්දවතිකා කියන ඇතින්නේ දැන් ඈ කොහෙද? එතකොට රජුරුවෝ ඇස් දෙක ලොකු කරගෙන හපුයි බද්දවතිකා කියලා එකියක් හිටියා නොවේ කියලා මතක් කළා. රජුරුවෝ කියනවා ස්වාමීනි හිටියා නම් තමයි බද්දවතිකා. හැබැයි දැන් ඒ කොහේද කියලා නම් නිශ්චයක් නැත කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ඈ මහරජුරුවනි, ඈ ඔබතුමාට බොහෝ උපකාර වුණා නොවේද? මේ රාජ්‍යයට සතුරු ආක්‍රමණ එනකොට ඈ මහා ධෛර්යයෙන් යුක්තව පෙරටම ගියා නොවේද? සතුරු සේනා බිඳ හෙළුවා නොවේද? ඔබේ රාජ්‍ය ගරවා ගන්නට ඇගේ ජීවිතේ පූජා කරමින් ඇගේ ජීවිතය ගැන අපේක්ෂාවකින් තොරව යුද වැදුණා නොවේද? ඒ කාලේ නම් මට මතකයි ඔබ මහා ලොකුවට ඇයට සලකනවා. දැන් මොකෝ ඈ ගැන ඔබට මතකයක් නැත්තේ? දැන් ඈ ගැන වගේ වගක් නැතුව ඉන්නේ ඈ නාකි වෙලා හින්දාද? ඈ නාකි වෙලා බැරි ගෙවිච්ච හින්දාද? ඔබට උපකාරයක් නැති හින්දාද? දැන් ඈට පරණ හයිය හත්තිය නැති හින්දාද ඈ වාත්තැල්ල දාලා තියෙන්නේ? එහෙම සුදුසුද රජතුමනි? ඇතින්නේ වනයේට වෙලා හඬ අන්න වැටකෙයියා කකා ඉන්නවා. ඇයට ප්‍රණීත භෝජනයක් නැහැ. ඇයට කාගේ හරි උපකාර ලැබෙන්න ඕන වෙලාවේ ඇගෙන් උපකාර ලබාගත්ත ඔබ ඇයව අතහරින එක ගැළපෙනවාද? බලන්න බුදු කෙනෙක් මේ ලෝකයට කොච්චර ලස්සන ගුණධර්ම ඉස්මතු කරලා දෙනවද? බුද්ධ ශාසනය කියලා කියන්නේ ඒ බඳු සුන්දර තැනක්. මේ ලෝකේ මිනිසයාගෙන් ගිලිහීගෙන යන වටිනා සම්පත් බුද්ධ ශාසනය නිසා රැකෙනවා. බලන්න දෙමව්පියෝ වැහැරිලා දුකට පත් වෙලා දෙමව්පියන්ට උපකාර වුවමනා වෙනකොට දරුවෝ දෙමව්පියෝ බැහැර කරනවා පේනවා. අම්මා තාත්තා කියන දෙන්න උන්නාද මලාද කියලා බලන්නේ නැති දරුවෝ මේ මනුස්ස ලෝකයේ අදට ප්‍රකටයි. තමන්ගේ අම්මා තාත්තා පිළිවෙලකට පහසු ඇඳුමක් ඇඟට පහසු ඇඳුමක් ඇඳගෙන ඉන්නවද කියලා එහෙම හොයලා බලන්නේ. අමතකයි. ඇතැම් අය කියනවා අපිට මේ රාජකාරී කටයුතු හේතු කරගෙන අම්මටයි තාත්තටයි සලකන්න විදිහක් නැහැ. අම්මයි තාත්තයි දිහා බලන්න විදිහක් නැහැ. සමහරවිට දරුවන්ට උපද්‍රවයක් වුණාම රස්සා අතහැරලා අම්මලා තාත්තලා දරුවන්ට බැලුවේ. එහෙම නැද්ද? දරුවන්ට ඇතැම් උපද්‍රව වුණාම දරුවන්ට උපකාර අවශ්‍ය අවස්ථා වුණාම අම්මා තාත්තා දෙන්න රස්සා අතහරිනවා. රස්සා අතහැරලා ඔක්කොම ටික අතහැරලා සමහරවිට ගෙවල් දොරවල් උකසට තියලා දරුවෝ වෙනුවෙන් කැප වෙන්නේ අම්මලා තාත්තලා. අම්මලා තාත්තලාට පුළුවන් කාලේ දරුවන්ට කරනවා. ඒ දරුවෝ රස්සාවක් මුල් කරගෙන
අම්මා තාත්තා අමතක කරනවා. එක්ක තමන්ගේ විවාහ ජීවිතය මුල් කරගෙන අම්මා තාත්තා අතහරිනවා. එතකොට ගැළපෙනවාද ඒක? එහෙම හිතිය යුතුයි. එහෙම කල්පනා කරන කෙනෙක් දැන් බලන්න පින්වතුනි, හරි පුදුම සහගතයි. එක අම්මා කෙනෙක් සාමාන්‍යයෙන් දරුවෝ 4 5 7 8 සමහරවිට රැක බලා ගන්නවා. එක අම්මා එක තාත්තා. ඒ දෙන්න දරුවෝ 7කට 8කට රැකවරණේ සලසලා සමහරවිට අනාථ නිවාසක ඉන්නවා. දරුවෝ 7 8 දෙනෙක් එකතු වෙලාවත් ඒ එක අම්මව රකින්නේ. ඒකේ එක අම්මව තාත්තව රකින්නේ. දෙමව්පියන් අමතක වෙලා. කෙලෙහි ගුණේ නැතිකමේ සාපේ. කෘතගුණ සිහි කර ගන්නට බැරිකමේ සාපේ. මේ සාපේ වැදුනහම ජීවිතේට වෙන දේ මේ ජාතක කතාව ඇතුලේ ලස්සනට කියවෙනවා. බුදුරජාණන් වහන්සේ ඔහොම සිහි කළා. මහරජතුමනි, කරපු උපකාරයේ සිහිකොට එයට නැසි ප්‍රත්‍යඋපකාර දැක්වීම යහපත් අයගේ සිරිතයි. ඒ නිසා තථාගත බුදුරජාණන් වහන්සේ නම් දකින්ට කැමති නුඹ යලිත් වතාවක් ඒ ඇතින්නියට පෙර වගේම සලකනවා නම් ඒ ඇතින්නී දැන් උපකාර වුවමනා තැන ඉන්නේ කිව්වා. එතකොට රජුරෝ භාග්‍යතුන් වහන්සේට මේ මොහොතේම පොරොන්දු වෙනවා. අනේ එහෙමයි ස්වාමීනි, මගෙන් වරදක් වුණා. ඒ ඇතින්නියෝ මං සම්පූර්ණයෙන්ම අමතක කරලා දැම්මා. ඇගින් ගන්න ඕන උපකාර ටික ඔක්කොම අරගෙන ඇය අපට උපකාර කිරීම නිසාම වැහැරිලා යද්දී මං ඇය ගැන බලන්නේ නැතුව හිටන එක සුදුසුනේ. ඒ නිසා ස්වාමීනි, මම ඇයව ඉක්මනින්ම මගේ මන්දිරයට ගෙන්නනවා. ඇයව මේ සොඳුරු ඇත්හලේ ගාල් කරවා ඇයට සියලු ආකාරයෙන් උපස්ථාන ලබා දෙනවා. ස්වාමීනි, අනාථ වෙලා මැරිලා යන්න හරින්නේ මං කියලා රජුරෝ පොරොන්දු වුණා. එදාම රජුරෝ තමන්ගේ සේවක ජනයාව යවලා බද්දවතිකා කියන ඒ ඇතින්නීව මහා පෙරහැරකින් මන්දිරයට ගෙන්නා ගත්තා. ගෙන්නලා ඒ ඇතින්නියව කලින් වාසය කරපු සොඳුරු ඇත්තලේ වාසය කෙරෙව්වා. ඇයට සියලු ආකාරයෙන් සත්කාර සම්මාන දැක්වා. රජුරෝ නිතර ගිහිල්ලා ඇයව දැක්කා. වයසට පලච්චි මව්තුමියකට යම්සේ ගෞරව සත්කාර දක්වනවද, ඒ වගේ රජුරෝ නිරන්තරයෙන් ඇතින්නියට ගරු සත්කාර සම්මාන දක්වන්නට පටන් ගත්තා. එතකොට ඔන්න ඔය විදිහට බද්දවතිකා කියන ඇතින්නියට උදේනි රජුරුවන්ගෙන් සියලු සත්කාර ලබා දීම බුදුරජාණන් වහන්සේ නිසා තමයි සිද්ධ වුණේ. භික්ෂුන් වහන්සේලාට හරි සන්තෝෂයි මේ සිද්ධියත් එක්ක. භික්ෂුන් වහන්සේලා කොසඹෑ නුවර ධම්සභා මණ්ඩපේ රැස්වෙලා භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාව ගැන කතා වෙවි හිටියා. බලන්න ආශ්මතුනි, අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ කරුණා මහිමය. බුදුරජාණන් වහන්සේ මේ තිරිසන් සතෙකුට පවා කොච්චර තමන් වහන්සේගේ මහා කරුණාවෙන් ආරක්ෂා පිහිට සංවිධානය කරලා දුන්නද. අනේ ආශ්මතුනි, අපිට සතුටු වෙන්න පුළුවන් මේ වගේ මහා කාරුණිකයන් වහන්සේ නමක් ශාස්ත්‍රඥ වහන්සේ කරගන්න අපිට ලැබුණා. මේ වගේ උතුම් ගුණයන්ගෙන් බබලන ශාස්ත්‍රඥ වහන්සේ නමක් තමයි අපි ඉරමඩල කරගෙන ඉන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ තමයි අපේ ලෝකෙ එළිය කරන්නේ. ආශ්මතුනි, අපිට සතුටු වෙන්න කරුණක් කියලා දැන් භික්ෂුන් වහන්සේලා මෙතන ධම්සභා මණ්ඩපේ කතාව. ඒ මොහොතේම භාග්‍යතුන් වහන්සේ එහි වැඩම කළා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, "ඒ මහණෙනි, තථාගතයන් වහන්සේ වැඩම කරන්නට පෙර නුඹලා කිනම් කතාවකින් පසු වුණාද?" ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ බද්දවතිකා ඇතින්නියට ශාස්ත්‍රඥ වහන්සේ සෙත සැලසූ හැටි, ඒ බුදු කරුණා මහිමය ගැනයි ස්වාමීනි අපි කතා කළේ. බුදුරජාණන් වහන්සේ වදාලා, "මහණෙනි, ඔය ඇතින්නියට මා පිහිට වුණේ අද විතරක් නෙවෙයි. මීට කලින් ආත්ම භාවයකත් ඇය ඔය විදිහටම වගේ අසරණ වෙලා ඉද්දී මං එයට පිහිට වුණා" කියලා භාග්‍යතුන් වහන්සේ මේ අතීත පුවත, මේ අතීත කතාවේ නම මොකද්ද? රහතන් වහන්සේලා මේ සංගායනා කළේ දල්හ ධම්ම ජාතකයේ විදිහට. බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ තමයි ඒ ජාතක පුවත වදාළේ. ගොඩාක් ඉස්සර කාලේ බරණැස්පුරේ දල්හ ධම්ම නමින් රජෙක් රාජ්‍ය කළා.
ওই කාලේ මහා බෝධිසත්වයෝ අමාත්‍ය පවුලකයි උපන්නේ. වියපත් වුණාට පස්සේ රාජ උපස්ථාන සේවයේ යෙදුණා. රජුරුවෝ මේ අමාත්‍යවයාව අමාත්‍ය රතන කියලා විශේෂ ඨානාන්තරයක පිහිටුවල බොහෝ යසීසුරු ලබා දුන්න රාජ්‍ය තුල හිටපු මැණිකක් වගේ ඇමතියෙක්. ඒ නිසා තමයි අමාත්‍ය රතන කියලා කිව්වේ. රතන කියන්නේ මොකද්ද? මැණික. මේ රාජ්‍යයට මහා වටිනාකමක් එකතු කරන සුවිශේෂී අමාත්‍යවරයෙක් කියන අදහසින් ඉතින් එහෙම සේවා කටයුතු කළා බෝධිසත්වයෝ. ඒ නිසා විශේෂ ඨානාන්තරයක් දුන්නා අමාත්‍ය රතන කියලා. දැන් ಭಾರತයේ ඉන්දියාවේ තියෙනවනේ. ඉන්දියාවේ තියෙනවා විශේෂ සම්මානය ಭಾರತ රතන කියලා. ගෞරව නාමය. ಭಾರತ රතන කියලා කියන්නේ මොකද්ද? ಭಾರතයට ඉන්දියාවට මැණිකක් කියන එක. එතකොට අදටත් ඒවා එහෙම පාවිච්චි වෙනවා. ඒ රතන කියන නාමය එතකොට ඒ භාෂාවට කැඩිලා ආපු එකක්. ඒක පාලියේ තිබ්බ එකක්. බුද්ධ භාෂිතේ. දැන් අපේ රතන කියන එක සිංහල භාෂාවේ යෙදෙනවානේ. මැණික් වලට කියන සමාන වචනයක් විදියට. එතකොට මේ අමාත්‍ය රතන දුහුරේ ලැබූ මේ බෝධිසත්ව අමාත්‍යවරයෝ ඔහොම කටයුතු කරගෙන ඉද්දී මේකේ තව සිදුවීමක් තියෙනවා. ඔය දල්හදම්ම රජුරවන්ට හිටියා එක්තරා ඔටු දෙනක්. මේ ඔටු දෙන ඇතින්නියක් වගේ මහා බල සම්පන්නයි. හරි ශක්ති සම්පන්න ඔටු දෙනක්. ඇයට පුළුවන් මේ පැම්පිපාසාවකින් තොරව දවසට 100 යොදුනක් වුණත් යන්න තරම් හොඳ ශක්ති සම්පන්න ඇතින්නේ මේ ඔටු දෙන. රජුරුවන්ගේ දූත කටයුතුත් ඈ හොඳට කරලා දුන්නා. යුද්ධයක් පැමිණි අවස්ථාවලදී මේ ඒ යුද්ධය මැදට ගිහිල්ලා සතුරු පළවා හරින්නත් ඇයට හොඳ කාය බලයක් තිබුණා. ওই කාලේ ඔය ඔටු දෙනට හරි ඉහළට සත්කාරේ. අර බද්දවතික ඇතින්නට වගේ හොඳ භෝජන කාණ්ඩ ලැබෙනවා. ඇගේ මල පහ ටික පවා රන් භාජන වලින් අරගන්න. එහෙම සත්කාර. ඇයව නාවන්ට ගියත් බෙර ගහනවා. එහෙම සත්කාර. ඉතින් ඔහොම සත්කාරات එක්ක කාලය ගත වෙනකොට මේ ඔටු දෙන වයස්ගත වුණා. ඔටු දෙන වයසට ගියාට පස්සේ රජුරවන්ට ඈ උදෙසා කරන සැලකිලි අපරාධය කියලා හිතුණා. මොකට කරනවද? තේරුමක් නැහැ. එහෙම හිතුණා. එහෙම හිතිලා ඈ උදෙසා කරන සියලු සත්කාර නවත්තලා ඈව වනයේට ගිහිල්ලා අතහැරලා දැම්මා. ඉතින් පුළුවන් දෙයක් කාලා ඔහේ ජීවත් වෙයන් කියලා. අවසානයේ රජගෙදර මැටි වලන් හිඟ වෙලා රජුරුව කුමල්කාරයව කැඳවලා තියෙන ওই කාලේ. රජගෙදරට උමනා කරන මැටි භාජන සපයන කෙනා. රජුරුව අහනවා එම්බා කුඹල් කරුව දැන් අපට වලන් සෑහෙන්න නෑ. ඉස්සර නම් ඔහේ වේගෙන් අපට වලන් ලබා දුන්නා. දැන් වලන් ලැබෙනවා මදි. අපිට ඉක්මනටම අලුත් වලන් ඕන කිව්වා. එතකොට කිව්වා අනේ දේවයිනි මට මේ මගේ ශාරීරික දුර්වලතාවත් එක්ක ගොම මැටි ටිකක් ඇද ගන්න හරි අමාරුයි. ඒ හින්දා මේ මට ගොම මැටි ටික පහසුවෙන් ගෙන්න ගන්නට කරත්තෙකුයි ඒ කරත්තෙට සුදුසු සතෙකුයි ලැබුණා නම් වැඩේ ඉක්මනට කළ හැකි කිව්වා. එතකොට රජුරුව අමාත්‍යවරු දිහා බලාගෙන ටිකක් වෙලා ඉඳලා කියනවා කරත්තයක් නම් දුන්නේ නැකි ඕකට හොඳ සතෙක්. එතකොටම රජුරුවන්ට මතක් වුණා ඇයි අපේ අර හිටිය ව්‍යාධි හත්තිනී කියන ඔටු දෙන ඒ ඔටු දෙන මේ වැඩේට යෙදෙව්ව හැකිනේ. දැන් ඉතින් යුද්ධයකට ගන්නත් බෑනේ. දැන් ඉතින් දූත මෙහෙවරට ගන්නත් බෑනේ. ඕන් ওই ගොම මැටි ටික අදින්නවත් ඈව ගමු. එහෙම කතා වුණා. එහෙම කතා වෙලා රජුරුව මේ කැලේ ඉන්න ඔටු දෙනම යලි අල්ලාගෙන ආවා. අල්ලාගෙන ඇවිල්ලා මේ කුඹල් කරුවාට මැටි අද ගැනීම පිණිස ඇයව පත් කළා. බලන්න රාජ්‍යයක් බේරා ගන්නට කැපවෙච්චි රජුගේ දූත මෙහෙවරේ යෙදිච්චි රාජ සම්මාන ලැබිය යුතු සතෙක්. නමුත් ඇයව අන්තිමේ නිකම්ම නිකම් වළංකාරයෙකුගේ මැටි අදින තැනට රජුරුව පත් කළා. ඇයි මේ හේතුව? කෙලෙහි ගුණේ නැතිකම. කෙලෙහි ගුණේ නැතිකම කියලා කියන්නේ කෘතගුණේ සිහි කරගන්න අදක්ෂකම. කෘතගුණේ සිහි කරගන්න අදක්ෂකම නිසා තමයි අනික් කෙනාගේ වටිනාකම නොපෙනෙන්නේ.
අම්මා තාත්තා දෙන්නගේ වටිනාකම දරුවන්ට නොපෙනෙන්නේ ඇයි? සිහි කරගන්න අදක්සයි. අම්මා මට මෙහෙම උදව් කළා. තාත්තා මට මෙහෙම උදව් කළා. ගුරුවරු මට මෙහෙම උදව් කළා. ඒවා සිහි කරගන්න එයා අදක්සකොට එයාට කිසි වටිනාකමක් නැහැ. අම්මත් සාමාන්‍ය කාන්තාවක්, තාත්තත් සාමාන්‍ය පුරුෂයෙක්, ගුරුවරුත් එහෙමයි. කිසි වැදගැම්මක් නැහැ. එහෙම ජීවිත කොච්චර තිබෙනවද? නැත්නම් දරුවෙක් තමන්ගේ ජීවිතේ කොයි තැනක හිටියත් එයා මේ වෙනකොට සල්ලිකාරයෙක් වෙන්න පුළුවන්, සල්ලි නැති කෙනෙක් වෙන්න පුළුවන්, උගතෙක් වෙන්න පුළුවන්, ප්‍රසිද්ධ මිනිසෙක් වෙන්න පුළුවන්. ඒ මිනිහා කොයි තැනක හිටියත් ඒ මිනිසයා ජීවත් වෙන්නේ ඇයි කියලා හිතුවොත් එහෙම අම්මා තාත්තා අමතක කරන්න පුළුවන්ද මිනිසෙකුට? පුංචි කාලේ ඉඳලා අම්මයි තාත්තයි දෑහැට දැක්කේ නැති අම්මා තාත්තා දෙන්න උපන් හැටියෙම දාලා ගිහපු දරුවෙක් ඉන්නවා කියලා හිතමු. උපන් හැටියෙම අම්මයි තාත්තයි ඒ දරුවව කොහේ හරි දාලා ගිහිල්ලා. ඒ දරු පැටියා අම්මා තාත්තා දෙන්න හැබැයි අම්මා තාත්තව ඇස් දෙකින්වත් දැකලා නැහැ. අපි හිතමු එහෙම කියලා. ඒ දරුවා වුණා ලොකු මහත් වෙනකොට එයාට සිහිපත් වෙන්න ඕනේ නේද? තමන්ව බිහි කරපු අම්මයි තාත්තයි. ඇයි මේ මනුස්ස ලෝකේ නිනවා කියන්නේ සෙල්ලමක්ද? කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභ දෙයක් මනුස්ස ලෝකෙට එම. ඒ දුර්ලභ අවස්ථාව අම්මට තාත්තට එක සැනකින් අහිමි කර හැකි. එක පෙත්තෙන් අහිමි කර හැකි. අම්මට තාත්තට ඔක්කොම හැකියාව තියෙද්දී අම්මා තාත්තා දෙන්නේ දරුවාව කුසේ පෝෂණය කරලා ඒ දරුවාව වැදුවාය කියලා කියන්නේම මහා උපකාරය. එතනින් එහා උපකාර කිරීම මුල් කරගෙන ඒ අම්මා තාත්තගේ ගුණ සිහි කිරීම ගැන කවර කතාවද? අර දේ සිහි කිරීම පමණකිමුත් අම්මයි තාත්තයි දෙන්නා කෙලෙහි ගුණ සලකලා ඉවරයක් කරන්න බැරි තරම් උපකාර කළා. මේ මනුස්ස ලෝකෙට බිහි කෙරෙව්වා කියන කරුණ. එහෙම තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් අරගත්තොත් තමයි අපිට මේ කෙලෙහි ගුණේ කියන එක සමීප වෙන්නේ. මා හිතන්නේ නෑ අම්මයි තාත්තයි දෙන්නගේ ගුණ සිහි කරගන්න බැරි කෙනෙකුට එතනින් එහා නම් කෙලෙහි ගුණයක් පිහිටයි කියලා. එතනින් එහා ඒක කොහේ පිහිටන්නද? තමන්ට මේ මනුස්ස ලෝකේ හුස්ම ගන්නේ ඇයි කියලා මතක නැත්තම්, තමන් උස්මහත් කළේ කවුද කියලා මතක නැත්තම් එතනින් එහා කොතනක කෙලෙහි ගුණේ පිහිටන්නද? ඒ නිසා හොඳට තේරුම් ගන්න පින්වතුනි. හොඳට තේරුම් ගන්න, තේරුම් අරන් තමන් ගාව දුර්වලතා තියෙනවා නම් අපි හදන්න ඕන. අපිට මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ එහෙම වරප්‍රසාදයක්. අපේ ගාව තියෙන දුර්වලතා හදාගෙන ලස්සන ජීවිතයක් ගොඩනගන්න පුළුවන්. ඒ නිසා තමන් මේ වෙනකොට කෙලෙහි ගුණ සිහි නොකරන, එහෙම නැත්නම් කෙලෙහි ගුණේ සිහි කරගන්න අදක්ෂ කෙනෙක් නම් දැම්ම දක්ෂ වෙන්න. දක්ෂ වෙලා ලස්සන මිනිස්සෙක්ව ගොඩනගන්න මෙතනින් එහාට. එහෙමයි අපි ජීවිතේ හදා ගන්නවා කියලා කියන්නේ. දැන් මේ දල්ලදම්ම රජුරෝ කටයුතු කරපු විදිහ බලන්න. රජුරෝ අර මේ ඒ ඔටු දෙනගේ නම මොකද්ද? ව්‍යාධි හත්තිනි. ඒ ව්‍යාධි හත්තිනි කියන ඔටු දෙනව ගානකටත් ගත්තේ නෑනේ. අන්තිමේට කුඹල්කාරයෙක් ගාව උහි මැටියද පන් කියලා ඒ ඔටු දෙනව එතෙන්ට පිටත් කළා. දැන් මේ ඔටු දෙන තමන් වයසටත් පත් වෙලා තමන්ට ඔරොත්තු දෙන්නේ නැහැ මේ මැටි බර. හැබැයි කරත්තේ පටවගෙන අදිනවා. දවසක් මේ ඔටු දෙන මෙහෙම බරක් ඇදගෙන යනකොට නගරයට ඇතුල් වෙන බෝධිසත්වයන්ව දැක්කා. අමාත්‍ය රතන දැක්කා. දැක්ක ගමන් ඇයට මේ බෝධිසත්වයෝ මේ දුටු පමණින්, මොකද බෝධිසත්වයන් වහන්සේ ගැන ඈ දන්නවා. ඇය රාජ්‍යයේ හිටපු කෙනානේ. බෝධිසත්වයන් වහන්සේ ගැන ඇයට විශාල ප්‍රසාදයක් හටගත්තා. අනේ මුන්නහන්සේ තමයි දැන් මට පිහිට වෙන්න ඉන්නේ. එහෙම ඇයට බලවත් ප්‍රසාදයක් හටගත්තා. බෝධිසත්වයෝ ළඟට ගිහිල්ලා ඇය තමන්ගේ ඉදිරිපා නවලා ගෞරව දැක්වුවා. ගෞරව දක්කලා ඇය දුක කිව්වා. ඇය දුක කිව්වෙත් මනුස්ස බසින් නෙමෙයි. ඒ කාලෙත් එතකොට මේ සිදුවීම වෙන කාලෙත් සත්තු එහෙම කතා කරලා නැහැ. හැබැයි බෝධිසත්වයන්ට ඒ කාලේ විශේෂ හැකියාවක් තිබුණා. ඒ විශේෂ හැකියාව තමයි අර සත්තුන්ගේ විතක්ක ਵਿਚාර කියවන්න පුළුවන් හැකියාවක් තිබුණා. ඔය අනුන්ගේ හිත කියවන අය උනත් කියවන්නේ මොකද්ද? විතක්ක ਵਿਚාරේ කියවන්නේ. අනුන්ගේ හිත කියවන දෙවිවරු, අනුන්ගේ හිත කියවන යම් මේ
හිත් දියුණු කරපු උත්තමයෝ වුණත් වැඩිපුර කරන්නේ අනිත් අයගේ විතක්ක විපාර සද්දේ අහන්නේ. ඒ කියන්නේ විතර්ක ਵਿਚාරය තමයි බලන්නේ. බෝධිසත්වයන්ට ඒ හැකියාව තිබුණා. බෝධිසත්වයෝ මේ ඔටු දෙන මේ විදිහට ගෞරව දක්වමින් හඬ හඬා කියන්නේ මොකද්ද කියලා හොඳට විමසුවා. එතකොට ඇහෙනවා මෙහෙම. අනේ සාමී මන් තරුණ කාලේ දල්හදම්ම රජුරුව මගෙන් හොඳට උදව් උපකාර ලබා ගත්තා. අපරාධ කියන්න බෑ. අපේ රජුරුව ඒ කාලේ මට හොඳට සැලකුවා. අනේ ඒ වුණාට දැන් මං නාකිච්චි වුණාට පස්සේ මට නොසලකා හැරියා ඔටු දෙන කියනවා. මන් දැන් වයසට පලච්චි කෙනා වුණාට පස්සේ මට දැන් නොසලකා අත්හැරියා. මාව කැලේකට අත්හැරලා ඕන් ওই කැලෑකොළ කාලා ජීවත් වෙයන් කියලා අතහැරියා. ඒකත් කාරි නෑ. අනේ මේ වයසට පලච්චි මාව අවසානයේ මේ කුඹල් කාර්යයට මැටිය දීම පිණිස වෙන් කළා නොවේ. මට දැන් කිසි සැනසෙල්ලක් නෑ. අනේ නිසා ඔබතුමාමයි මට පිහිට වෙන්න ඉන්නේ. අනාථ අසරණ වෙච්චි මාව ඔබතුමාගේ පිහිටෙන් ගලවා ගනු මැනවි කියලා ඒ ඔටු දෙන මේ තමන්ගේ වේදනාව ගාථාවෙමුත් කිව්වා. ඒක දැන් ඈ කියන්නේ හිතෙන්. මේක කියවන්නේ කවුද? බෝධිසත්වයෝ. ඈ මෙහෙම කිව්වේ. ඒ කාලේ මහා රජුගේ දූත ගමන් බිමන් වලට යොදුන් ගණන් ගියා. යුද්ධ කරන කාලෙට මං සතුරන්ගේ බලකොටු බිඳ ගියා. ඒ කාලේ කඩු තෝමර උරේ බැඳන් සතුරන්ගේ සටන් මැදට ගියා. නොයෙකුත් විස්කම් පෙන්නා අපේ රජුට ජය දුන්නේ දිවි පරදුව තියා. එහෙව් මෙමා මහරජුහට මන්ද එපා වුණේ. අනේ එහෙම දුක කිව්වා. ඇත්තෙන්ම මම මේ ජාතක පුවත කියවන මොහොතේ මට සිහිපත් වුණේ පින්වතුනි. අපි ඇතැම් වෙලාවට සත්තුත් එක්ක අපේ ජීවිතේ නොයෙක් විදිහට උදව් උපකාර කරගෙන සත්තුන්ගෙන් උපකාර ලබාගෙන දිවි ගෙවන අවස්ථා තියෙනවා. ඊළඟට අපිට උදව් උපකාර කරන දෙමව්පිය ගුරුවරු ආදීන් ඉන්නවා. ඒ අම්මා තාත්තා දෙන්නෙකුට එහෙම අර දරුවෝ නොසලකා හරිනකොට කොච්චර බලවත් වේදනාවක් දැනෙනවද නැද්ද කියලා මට මේ ජාතක පොත කියවමින් ගමින් මේ කියවමින් ඉන්න ගමන් හිතුණා. ඒ කියන්නේ ඇතැම් වෙලාවට පින්වතුන්ලා තරුණ වයසේ අපේ ළඟට තමන්ගේ සිඟිති දරු පැටව අරගෙන ඉතින් ඒගොල්ලෝ කතා කරන්න එනවනේ. ඒ කතා කරන්න එද්දි අපි දකිනවා සමහර දූලා සමහර පුතාලා ඉන්නවා බෝනික්කියෝ වගේ. පුදුම ලස්සනයි. ඒ කාලෙට අම්මා තාත්තා දෙන්න ඒ අයට මේ මැසි මදුරුවෙකුගෙන්වත් උවදුරක් වෙන්නේ නැති වෙන්න කොච්චර ආදරය කරනවද? ඔන්න මදුරුව විදලා තැනක් රතු පාට වෙලා පොඩ්ඩක් ඉදිමිලා එහෙම තිබුණොත් එහෙම එතන ඉඹ අම්මලා තාත්තලා කොච්චර ආදරය කරනවද? එහෙම ආදරය කරන අම්මට ඒ දුව හෝ පුතා ලොකු මහත් වෙලා උඹ කියලා කතා කරනකොට උඹට මොනවද තේරෙනවද කියලා අහනකොට අම්මට තාත්තට අඩිය හප්පනකොට අම්මා තාත්තව ගණන් ගන්නේ නැතුව ඉන්නකොට විශේෂයෙන් තාත්තලාට එහෙම ඇතැන් දරුවෝ hina වෙන්නේ නැහැ. තාත්තා දිහා බලන්නේ. එහෙම වෙනකොට අර තාත්තට කොච්චර වේදනාවක් දැනෙනව ඇතිද කියලා මට මේ ජාතක පුවත් කියවද්දි හිතුණා. ඇයි මේ ඔටු දෙනකට මෙහෙම හිතුණා නම්? අනේ ඇයි මේ අයට මෙහෙම උනේ? ඇයි මං කරපු උපකාර අමතක උනේ කියලා තිරිසංගත ඔටු දෙනකටත් හිතුණා නම් මිනිසෙකුට කොහොම හිතෙනවද නැද්ද? ඉතින් මේවා කල්පනා කරන්න. ඒ උදෙසා තමයි මේ ජාතක කතාවක් අතරේ ඔබට ඔහොම සිහි කරන්නේ. මගේ තිබුණු දස්කම් ගැන රජු නොදන්නවා නොවේයිනේ. කල යුතු හැම ඊතා හොඳින් කර දුන් බව අපගේ රජු දන්නවානේ. ගෙලේ රහස් හසුම් බැඳන් සියක් යොදුන් මං ගියානේ. අනේ අපේ මහරජු දැන් ඒ කිසිවක් ඇයි නොදන්නේ? ඇයි මේ මහරජුරවන්ට මෙවුවා අමතක වුනේ? දැන් මට කිසි නෑයෙක් නෑ. පිහිටට වෙන කවුරුත් නෑ. එහෙව් මාව කුඹල් කරුට දුන්නා ගොම මැටි අදින්ට. මෙහෙම ගියොත් ඉක්මනින්ම මට සිදු වෙයි මැරිලා යන්න. ඈ දුක කිව්වා. දුක කියනකොට බෝධිසත්වයන්ට මේක තේරිලා හරි අනුකම්පාවක් හටගත්තා. බෝධිසත්වයෝ මේ ඔටු දෙනගේ ඔළුවට අත තියලා කිව්වා හා උඹ නාඩා හිඳින්. උඹ නාඩා හිඳින්. මං ඔබට සියලු වරප්‍රසාද ටික ආයෙ අරන් දෙනවා.
උඹව රජුරුව ගෙන්නා ගනීවි. රජුරුව උඹව ගෙන්නාගෙන උඹට සලකාවි. උඹ සන්තෝෂෙන් හිටපන් කියලා ඇයව අස්වැසුවා. රජුරුව කෙලින්ම මේ බෝධිසත්වයෝ කෙලින්ම මහරජුරුව හම්බෙන්න ගියා. මහරජුරුවම මුණ ගැහිලා රජුරුවත් එක්ක සුහද කතාවකට ප්‍රිය කතාවකට එකතු වුණා. මේ කතා බහ අතරේ උත්තට අවස්ථාවක් බලන් ඉඳලා මහා බෝධිසත්වයෝ රජුරුවන්ට කාරණේ දැම්මා. රජුරුවන්ගෙන් අහනවා බෝධිසත්වයෝ මහරජුරුවනි තමුන්වහන්සේට මතකද අපේ ව්‍යාධි හත්තිනී කියන අර ඔටු දෙන අර මහා ජයට යුද්ධ කළේ. යුද්ධ මැදට සතුරු ප්‍රහාර ගැන හිතන්නේවත් නැතුව ආයුධ ටික ආයුධ බර අරගෙන ඇවිල්ලා දුන්නේ. අපේ සේවක ජනයාට උවමනා කරන හැමදේම එකතු කරලා දුන්නේ. යුද්ධයේදී ඇතැම් වෙලාවට උවදුරටපත් වෙන අපේ මේ සෙබළුන්ව විශාල පිරිසක් එකවර යුද භූමියෙන් පිටතට අරන් ආවේ. ව්‍යාධි හත්තිනී. ඇගේ දක්ෂකම් නිසා ඇගේ වීර පරාක්‍රම නිසා අපිට කොච්චර රාජ්‍යයේ ජය ලැබුණාද? ව්‍යාධි හත්තිනී මතක ඇති නේද රජතුමාට? මට මතකයි ඒ යුද්ධ කරන කාලේ අපේ රහස් පණිවිඩ පවා හරි දක්ෂ විදිහට අරගෙන ගියා. යොදුන් 100 හමාර සමහරලාවට ඉක්මනින් ඈ ගියා. ඈ සෑහෙන්න උපකාරී වුණානේ. දැන් අපට බොහෝ උපකාර වෙච්ච ව්‍යාධි හත්තිනී කෝ රජතුමනි කියලා ඇහුවා. එතකොට කියනවා රජුරෝ අමාත්‍ය මම දැන් වයෝවෘද්ධ වෙච්ච හින්දා ඒ උටු දෙනව කුඹල්කාරයාට ගොමෑද ගන්ට දුන්නා නොවේ කිව්වා. එතකොට බෝධිසත්වයෝ මූණ පොඩ්ඩක් නරක් කරගත්තා. නරක් කරගෙන කිව්වා රජතුමනි හරිනේ. ගැලපෙන්නේ නෑ. ඈ හොඳ ශක්ති සම්පන්න වෙන්න කාලේ යකින් ඔක්කොම උපකාර ලබාගෙන එහෙම කරපු එක ගැලපෙන්නේ නෑ. කුඹල්කාරයෙකුට ගොමාදින මට්ටමට ඈව පහතට දාපු එක සුදුසු නෑ කියලා බෝධිසත්වයෝ මෙන්න මේ ගාථාවලින් අර්ථය පැහැදුවා. අනුවන අය තමන්ට වැඩගත හැකි අය හමු වූ විට වැඩගන්නා තුරු පමණක් ඔහුට හොඳට සලකාවි. ඔහුට යමක් කරගන්නට බැරි වූ විට ඔටු දෙන බැහැර දැමූ රජුසේ ඒ කෙනාව අමතක කොට නොසලකා හිඳීවි. ඇත්තෙන්ම අමාත්‍ය රතනයක්නේ. බලන්න මහා රජෙකුට අර්ථය සිහි කරලා දෙන හැටි. තමන්ට උපකාර ඕන වෙලාවට උපකාර අරගෙන වැඩ කිඩ ටික කරගන්න බැරුව ගියාට පස්සේ ඒ කෙනාව අත්හැරලා දාන එක නුසුදුසු දෙයක් නොවේ. යමෙක් කලින් තමාට කළ යහපත් උපකාර කිසිත් සිහි නොකරම එය මතකින් අත්හරීද? ඔවුන් විසින් හිතන පතන කිසිම දෙයක් කවදාවත් හිතූ පරිදි කරගන්නට ලැබෙන්නේ නෑ. අන්න ඒකේ විපාකේ. කෙලෙහි ගුණ නොදන්නාකමේ සාපේ. කෙලෙහි ගුණ සිහි නොකරන කෙනාට වදින සාපේ. ඒ සාපේ මෙලොවටත් වදිනවා, පරලොවටත් වදිනවා, සසරටත් වදිනවා. මොකද්ද ඒ? තමන් හිතන පතන දේවල් කරගන්න බැරුව යනවා. තමන්ගේ අපේක්ෂා බලාගෙන ඉද්දී කඩන් වැටෙනවා. තමන්ගේ හීන බලාගෙන ඉද්දී බිඳ වැටෙනවා. තමන්ගේ දියුණුව බලාගෙන ඉද්දී බිඳ වැටෙනවා. තමන්ට තමන් හිතන පතන විදිහට ජීවිතේ දියුණුවක් කරා, අභිවෘද්ධියක් කරා, සැනසුමක් කරා යන්න බෑ. ඒකට බාධාවක් විදිහට අර සාපේ වදිනවා. ඒ සාපේ කුමක්ද? උපකාර කරපු අයගේ උපකාර සිහි නොකිරීමේ සාපයයි. ඒ සාපේ එතකොට කවුරුත් ගහපු එකක් නෙමෙයි. කවුරුත් කරපු කොඩි විනයක් නෙමෙයි. ඒ ශාපේ කවුද හදාගත්තේ? තමන්මයි. තමන්ගේම තියෙන අගුණවත්කම විසින් තමාටම වදින සාපයක්. එහෙනම් කොඩි විනය කරගත්තේ කවුද? තමන්මයි. බොහෝ දෙනෙක් ඔය කොඩි විනය තමන්ටම කරගන්නවා. කෙලෙහි ගුණ සලකන්නේ. ප්‍රත්‍යුපකාර පිණිස සිහි කරන්නේවත් නෑ. ඒ නිසා අපි ඒ සාපයට ඒ කොඩි විනයට කොටස්කාරයෝ වෙන්න හොඳ නෑ. දැන් මෙහි රැස් වී ඉන්නා හැම දිනාට මං කියන්නේ එකම එක දෙයයි. කවුරුන් හෝ තමාට කළ උදව් පදව්
අමතක කරන්නට නම් එපා. කළගුණ දන්නා කෙනා ඒ නිසාම දෙව්ලොව උපදිනවා. බොහෝ කල් එහි සුවසේම වැජඹෙනවා. ඔන්න කෙලෙහි ගුණ දැන ගැනීමේ, කෙලෙහි ගුණ සිහි කිරීමේ, ඒකට මොකක්ද අපි කියන්නේ? ආශිර්වාදය. ආශිර්වාදය. කෙලෙහි ගුණ සිහි කරන කෙනාට කෙලෙහි ගුණ සිහි කිරීමෙන් ලැබෙන ආශිර්වාදය. ඒ කෙනා ඒ නිසාම දෙව්ලොවේ උපදිනවා. ඒ කෙනා බොහෝ කල් ඒ දෙව්ලොවේ සුවසීම වැජබෙනවා. කෙලෙහි ගුණ සිහි කරන තැනැත්තාට ලැබෙන ලාභය එයයි. කෙලෙහි ගුණ සිහි කරන කෙනාට ආශිර්වාදයක් හටගන්නවා. ඒ ආශිර්වාදයේ සෙත කවුද හදාගන්නේ? තමන්මයි. ඒ ආශිර්වාදයේ තමා තුළින්ම තමාට නැගෙන ආශිර්වාදයක්. කෙලෙහි ගුණ සිහි කිරීම කියන ලස්සන ගුණේ නිසා ලස්සන ආශිර්වාදයක් ජීවිතයට ලැබෙනවා. ඊළඟ එක තමයි කෙලෙහි ගුණ සිහි කරන කෙනා හිතන පතන දේවල් සඵල වෙනවා. කෙලෙහි ගුණ සිහි කරන කෙනාගේ දියුණුව එන හිටින්නේ. කෙලෙහි ගුණ සිහි කරමින් වාසය කරනවා නම් යම් කෙනෙක්, ඒ කෙනාගේ සිහින සඵල වෙනවා. ඒ නිසා දෙමව්පියෝ දරුවන්ට මතක් කරලා දෙන්න මෙන්න මේක. මේ දෙමව්පියෝ ගොඩාක් වෙලාවට මහන්සි වෙන්නේ මේ දරුවන්ව හොඳට උගන්නලා අර සමාජයේ ඉහළ ටයිකෝට් නඳින, මේ ඊළඟට සමාජයේ හොඳ රස්සා කරන ඒ වගේ මට්ටමක් ගැන දෙමව්පියෝ හීන තියෙන්නේ. ඇත්තටම දෙමව්පියෝ දරුවන්ට තියෙන ආදරෙත් එක්ක ඒක තියෙන්නේ. නමුත් හැබෑවටම හොඳ බුද්ධිමත්ව හිතන්න. බුද්ධිමත්ව හිතන්න කියලා කියන්නේ ඇයි? මේ ලෝකෙ පින්වතුනේ වෛද්‍යවරු ඕන තරම් හොයාගන්න පුළුවන්. ඉංජිනේරුවරු ඕන තරම් හොයාගත්තකි. ඊළඟට අලුත් නිර්මාණ කරන මේ ලෝකයට අලුත් දේවල් හඳුන්වා දෙන විද්‍යාඥයෝ වගේ මිනිස්සු ඕන තරම් හොයාගත්තකි. ආචාර්ය පදවි ඕන තරම් හොයාගත්තකි. හොයාගන්න නැති කොටහක් ඉන්නවා. සත්පුරුෂ වෛද්‍යවරු, සත්පුරුෂ ඉංජිනේරුවරු, සත්පුරුෂ ව්‍යාපාරිකයෝ, සත්පුරුෂ ප්‍රසිද්ධ මිනිස්සු හරි අඩුයි. ඇයි හේතුව? අර යම් යම් ක්ෂේත්‍රවලින් දියුණු වුණාට ගුණයෙන් දියුණු වෙන්නේ. ගුණයෙන් දියුණු වෙන්නේ. අනෙක් දරුවන්ට උගන්වන සමහරවිට ওই සමාජي ගොඩාක් ඉහළට මේ මහා ප්‍රසිද්ධියක් හදාගත්ත ගුරුවරු එහෙමත් අපි ඇතැම් වෙලාවට දන්නවා. මේ ළමයි 10 ගානකට උගන්වන ගුරුවරු තමන්ගේ අම්මා තාත්තා ජීවත් වෙන හැටි ගැනව බලන්නේ. තමන් ප්‍රධාන නගරයකට ඇවිල්ලා ලොකුවට ගෙවල් දොරවල් හදාගෙන මේ මහා 10 ගානකට නොඑක ආකාරයෙන් ටියුෂන් පන්ති කරගෙන එහෙම ජීවත් වෙනවා. තමන් මහා ප්‍රසිද්ධයි. මාධ්‍ය ඉස්සරහට යනවා. තමන්ගේ උජාරුව තමන් ලෝකෙට පෙන්නනවා. අනේ ඒ වුණාට තමන්ගේ අම්මයි තාත්තයි තමන්ව බිහි කරපු, තමන්ව පෝෂණය කරපු, තමන්ට උගන්වපු වගේ වගක් නෑ. ඒකයි ගුරුවරුත් ඉන්නවා, සත්පුරුෂ ගුරුවරු නෑ. කෙලෙහි ගුණ මතකයි නෑ. කෙලෙහි ගුණ සිහි කරන අය නෑ. අඩුයි. ගොඩාක් අඩුයි. ඒ නිසා තමන්ගේ දරුවන්ට අන්න ඒවා සිහි කරලා දෙන්න. ඉතින් අද මේ අවුරුද්දේ උපන්දිනේ සමරන පුතෙකුගේ ඒ උපන්දිනේ නිමිති කරගෙන ආශිර්වාද පිණිසනේ ධර්ම දානය සිද්ධ කරන්නේ. ඒ නිසා මම විශේෂයෙන් සිහි කරනවා තමන්ගේ ආදරණීය දරු පැටියන්ට දෙමව්පියෝ ඒ ආශිර්වාද දෙන්න. ක්‍රියාවෙනුත් ආශිර්වාද දෙන්න. ප්‍රිය වචනින් කියලත් ආශිර්වාද දෙන්න. නිතර මතක් කර කර ආශිර්වාද දෙන්න පුතේ. කෙලෙහි ගුණ නම් කවදාවත් අමතක කරන්න එපා. තමන්ට උපකාර කරපු එකක් කවදාවත් අමතක කරන්න එපා. එහෙම මතක් කරලා දෙන්න. ඉතින් ওই විදිහට රජුරෝ රාජකීය පිරිසත් බෝධිසත්ව අමාත්‍යවරයාගෙන් එදා අවවාද ලැබුවා. ඒ අවවාද ලබනකොටම දල්හ ධම්ම රජුරවන්ට සිහි උපන්නා. ඒ මොහොතේම රජුරෝ තමන්ගේ පරිවාර සේනා යවල මහා පෙරහැරකින් ව්‍යාධි හත්ථීනී කියන ඔටු දෙනව මාලිගාවට කැඳවාගෙන ආවා. කලින් වගේම ආදර ගෞරව ඇතුව සත්කාර සම්මාන සිදු කළා. බෝධිසත්වයන්ගේ අවවාදයට අනුව දමනය වෙනකොට කෙලෙහි ගුණේ පිහිටි රජුරවන්ට කෙලෙහි ගුණයේ ආශිර්වාද ලැබෙනවා. රජුරෝ හිතනු පතන විදිහට රජුරවන්ට රාජ්‍ය කරගන්න ලැබුණා. රජුර හොඳට පින් කරගත්තා. කෙලෙහි ගුණ සිහි කිරීම කියන ගුණය තිබ්බ නිසාම දෙව්ලොවේ උපන්නා. ඒ දෙව්ලොවේ සුවසේ වැජමුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළේ මහණෙනි, ඒ කාලේ ඔටු දෙන වෙලා හිටියේ
මේන්න මේ භද්‍ර වතිකා කියන ඇතින්නියමයි. දල්හ ධම්ම මහරජුරුවන්ව සිටියේ අපගේ ආනන්දයෝ. අමාත්‍ය රතන කියන දුරය ලැබූ මේ අමාත්‍යවරයාව සිටියේ මහා බෝධිසත්වයෝ වන මමයි කියලා ශාස්තෘන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළේ. ඉතින් අපි හැම දෙනාට ඒ සුන්දර ගුණය, ලස්සන ගුණය අපේ ජීවිතවල සිතූ පැතූ සියල්ල සඵල කරවන්න තරම් මහා බලයක් ශක්තියක් ඇති සොඳුරු ගුණය වන උපකාර දන්නා බව, උපකාර සිහි කරනා බව කියන ලස්සන ගුණය අපේ ජීවිතවල ඇති කරගන්නට අප හැම දෙනාට වාසනා ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යෙන් වැඩේවා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දෙනාහට දෙවියෝ නොඅඩුව සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ ධර්ම දානමය පින සිදුකොට රැස් වූ උතුම් පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදයත්, බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ ආශිර්වාදයත්, පින් අනුමෝදනාවන්ගෙන් සතුට වෙන සක්දෙවිඳුන් ප්‍රධාන සතරවරන් දෙවිවරු, සෙන්පති දෙවිවරු ඇතුළු සදෙව්ලෝක වාසී සියලු දෙවිවරුන්ගේත්, සියලු බ්‍රහ්මකායික දෙවිවරුන්ගේත්, අපගේ ඉෂ්ඨකාමී වූ හිතකාමී වූ සියලු දෙවිවරුන්ගේත් නිරන්තර ආශිර්වාදය, ආරක්ෂාව, රැකවරණය පළමුවෙනි ජන්මදිනය සමරන පින්වත් දහම් විහංස පුතාට සැලසිලා පුතා නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නියම ලැබෙත්වා. පුතාගේ ජීවිතයට යහපත සලසන සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝම ඇසුරු කරන්නට ලැබෙත්වා. කිසි කලෙකත් අසත්පුරුෂ පවිටන්ගේ ඇසුරට නොවැටෙත්වා. ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක පුතෙක් බවට පත් වෙලා මේ සම්බුද්ධ ශාසනයේ ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා සිදු කරනවා. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ අද ධර්ම දානයන් සිදු කරන ඒ පින්වත් තිමිර විජේවර්ධන මහත්මයා සහ තනෝජා විජේසේන මහත්මිය නමින් මිය පරලොව යෙදුනා වූ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරලොව ජීවිතේ ඒකාන්ත වශයෙන් සැපයට පත්වෙත්වා. අපගේ ඥාතීන් ඊතා ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. තිමිර මහත්මයාගේ සුජීවත්ව සිටින මිත්තණියටත්, මෑණියන්ටත්, පියාණන්ටත්, සහෝදරයාටත් සියලු පින් අනුමෝදන් වෙත්වා. තනුෂා මහත්මියගේ සුජීවත්ව සිටින ආදරණීය මෑණියන්ටත්, පියාණන්ටත්, ආදරණීය සහෝදරියටත් මේ සියලුම පින්පෙත් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් මේ ධර්ම දානය සිදු කරන පින්වතුන් බලාපොරොත්තු වෙන පරිදි කොරෝනා වසංගතයෙන් රෝගාතුර වී සිටින සියලු දෙනාට මේ පින ආශිර්වාදයක් වී ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව ශාන්තියම සැලසේවා. අද ධර්ම දානයන් සිදු කළේ ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයේ පදිංචි පින්වත් තිමිර විජේවර්ධන මහත්මයා සහ තනුසා විජේසේන මහත්මිය විසින්. ඒ පින්වතුන්ලාට අපි විශේෂයෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. විදේශගතව ගෙවන ජීවිතේ කරදර බාධා වලින් තොරව තමන්ගේ ජීවිතයට පින් රැස් කරගෙන ගුණ ධර්ම දියුණු කරගෙන සැනසille ජීවිත ගත කරන්නට පින්වතුන්ලාට සියලු ආකාරයෙන් ආරක්ෂා සැලසේවා. පින්වතුන්ලාගේ පවුල්වල සෑම සියලු දෙනාට සියලු යහපත, නිදුක් නිරෝග සුව ශාන්තිය උදා වේවා. රැකිරක්ෂා, ව්‍යාපාර ආදී දියුණු වේවා. දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන් දියුණුවටපත් වෙත්වා. ජීවිතයට යහපත සලසන සත්පුරුෂ කලන මිතුරන් නිරතුරු ඇසුරු කරන්නට ලැබෙත්වා. කලන මිතුරු ඇසුරේ පින් රැස් කරගෙන දහමේ හැසිරෙන්න ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දෙනාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, සුපින්වත් ඔබ හැම දෙනාට මේ ගෞතම ශාසනයේ ධර්මාවබෝධ කිරීමේ වාසනාව ලැබේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.